හරි පුතේ මම ගිය සතියේ ටික නැවත මතක් කරගෙන යනවා. අපේ හයිඩ්‍රෝකාබන කියන එක නමින්ම කියනවානේ පුතේ හයිඩ්‍රෝකාබන කියලා. එහෙනම් මොන මූලද්‍රව්‍යද තියෙන්නේ? හයිඩ්‍රජන් සහ කාබන් කියන මූලද්‍රව්‍ය දෙක අනිවාර්යයෙන්ම තියෙනවා හයිඩ්‍රෝකාබනේ. ඒ වගේම මේවා අයිති වෙන්නේ පුතේ කාබනික සංයෝග. හරිද? ତර මීටිස් කාබන් අඩංගු සංයෝග පොදුවේ අපි කියන පුතේ කාබනික සංයෝග කියලා. ඉතින් කාබනික සංයෝගයක කාබන් හයිඩ්‍රජන් වලට අමතරව තවත් දේවල් තියෙනවා. අපි මීට ඉස්සෙල්ලා කාබනික සංයෝග ගැන කතා කරා 10 පළවෙනි පාඩමේදී. ඒවා තමයි ජීවි දේහ තුල තිබිච්ච කාබනික සංයෝග. මතකයිද? ඇමයිනෝ ආම්ල, කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන සහ ලිපිඩ. ඒක මෙතනින් මේක එතනට පයින්න පුළුවන්. හොඳ ඒක මතක තියාගන්න. ඊට අමතරව මතක් කරා අපි ගිය සතියේ කිව්වා කාබන් තිබුණට කාබනික නොවන දේවල් කීපයක් තියෙනවා කියලා. ඒවා අකාබනිකයි. ඒකෙන් පළවෙනි එක්කෙනා තමයි කාබන් ඩයොක්සයිඩ්. දැන් පුතාලට තේරෙනවද අපිට කාබන් ඩයොක්සයිඩ් බිව්වට උෂ්ම ගත්තට ඒ කියන්නේ ඇතුළට දාගත්තට අපිට බඩ පිරෙන්නේ නැහනේ. තේරෙනවද? එහෙම වුණා නම් අපිට ඔය ලොකු ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? කියන්නේ කාබන් ඩයොක්සයිඩ් කාබනික වුණා නම් අපිට කාබන් ඩයොක්සයිඩ් ආහාරයක් විදිහට ගන්න පුළුවන්. අපිට ගන්න බෑ. අපිට ගන්න පුළුවන් කාබනික සංයෝග. ඒ නිසා තමයි මොනවාද? ග්ලූකෝස් අපි ආහාරයට ගන්න. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් ගන්න පුළුවන් කාටද? ශාකයට විතරයි. ශාකය කරන්නේ ඒ අකාබනික කාබන් ඩයොක්සයිඩ් අරගෙන කාබනික මොනවාද? ග්ලූකෝස් බවට පත් කරනවා. එහෙනම් ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ වෙන විදියකට මොකද්ද? අකාබනික කාබන් කාබනික කාබන් කරන ක්‍රියාවලිය. එහෙම හිතන්න දැන්. ඊට පස්සේ කාබන් මොනොක්සයිඩ් කාබන් තිබුණට කාබනික සංයෝගයක් නොවේ. සෝඩියම් කාබනේට් සෝඩියම් බයිකාබනේට් ඒවා ඔක්කොම අකාබනික සංයෝග. ඊළඟට මේ රූපෙ දිහා බලන්න පුතා. මෙතන මොනවද ඔබ පාවිච්චි කරන්නේ නැත්තේ නේද? ඒ කියන්නේ අපි පාවිච්චි කරන එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරන බොහෝ සංයෝග මොනවද? කාබනික සංයෝග. ඒ අතරින් වැඩි පිරිසක් හයිඩ්‍රෝකාබන්. ඒකයි අපි මේවා ගැන කතා කරන්නේ. ප්ලාස්ටික් භාණ්ඩ ගත්තත්, ටයර් ගත්තත්, රෙදි ගත්තත්, තින්ත ගත්තත්, සුවඳ විලවුන් ගත්තත්, කෘමිනාශක ගත්තත් ඒ බහුතරය අඩංගන මේ විතරක් නෙමෙයි ඉන්ධන, පෙට්‍රල්, ඩීසල්, භූමි තෙල් ඒවා තනිකර හයිඩ්‍රෝකාබන්. ඉතින් ඒ නිසා අපි පරිහරණය කරන බොහෝ දේවල් වල කාබනික සංයෝග. ඒ වගේම හයිඩ්‍රෝකාබන් ඒ අතරින් බහුතරය. ඉතින් අපේ අවධානය මේ පාඩමේදී මොකටද යොමු වෙන්නේ? අපි නිපදවන කාබනික සංයෝගවල. එතන අර ස්වභාවික කාබනික සංයෝග ගැන අපි කොහෙද ඉගෙන ගත්තේ? පළවෙනි පාඩමේ 10යි. සජීව පදාර්ථයේ සංයුතිය කියලා ඉගෙන ගත්තා. හරි? කාබනික සංයෝග සජීව පදාර්ථයේ සංයෝග ලෙසද ඔය තියෙන වාක්‍යයක් කියලා තියෙනවා. මිනිසා විසින් නිපදවන බොහෝ බහුඅවයවික සඳහාද භාවිතා වේ. හයිඩ්‍රෝකාබන මම හිමින් යන්නේ අවශ්‍ය නම් ලියා ගන්න. කාබන් හයිඩ්‍රජන් පමණක් අඩංගු කාබනික සංයෝග හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. හයිඩ්‍රෝකාබන ලෙස හඳුන්වයි. ඉටි LP වායුව පෙට්‍රල් භූමි තෙල් මෙතේන් ඩීසල් අපි කීපයක මූලද්‍රව්‍ය ටික සටහන් කරගමු. මෙතනින් දරවල විතරයි මොනවද? හයිඩ්‍රෝකාබනයක් නොවෙන්නේ. එතන ඊට අමතරව නයිට්‍රජන් සහ ඔක්සිජන් තියෙන. දර කාබනික සංයෝගයක් වුවද හයිඩ්‍රෝකාබනයක් නොවේ. මෙතේන් කියන්නේ මොනවටද පුතේ? මීතේන් වලට CH4. හරිද? ඊළඟ පිටුවට යනවා. ක්‍රියාකාරකම
කාබනික සංයෝගයක කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු බව පෙන්වීම. කාබනික සංයෝගයක කාබන් සහ හයිඩ්‍රජන් අඩංගුයි කියලා පුතේ පෙන්වන්නේ. හරිද? අයි බලමු පොඩ්ඩක්. එතකොට කාබනික සංයෝගයක කාබන් සහ හයිඩ්‍රජන් අඩංගුයි කියලා අපි පෙන්වන්නේ මෙහෙමයි. ඇත්තටම අපි මේ ක්‍රියාකාරකම මීට ඉස්සෙල්ලත් අපි කරලා තියෙනවා එක තැනකදී. ඒ තමයි පුතාලට මතක නම් 8 පන්තියේදී අපි කිව්වා දහනේදී පිට වෙනවා කියලා මොනවද? කාබන් ඩයොක්සයිඩුයි ජල වාෂ්ප. මේ ඇටවුමමයි තියෙන්නේ. කිසි වෙනසක් නැහැ. හරි? එතකොට අපි කරන්නේ පුතේ මෙහෙම පුනීලයක් තියලා යටින් ඉටිපන්දමක් දල්වනවා. දැන් මේ ඉටිපන්දමක් ගත්තේ එහෙම හිතන්න. හයිඩ්‍රෝකාබන නිසා. ඉටි කියන්නේ හයිඩ්‍රෝකාබන. ඊට පස්සේ මෙයාගේ දහනේදී මොනවද පිට වෙන පළ දෙක? ජලය සහ ජල වාෂ්ප සහ කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඔයගොල්ලන්ට පේනවද කාබන් තියෙනවා හයිඩ්‍රජන් තියෙනවා කියලා? කොහෙද හයිඩ්‍රජන් තියෙන්නේ? ජලයේ ඇති. කොහෙද කාබන් තියෙන්නේ? කාබන් ඩයොක්සයිඩ්. ඒතර කාටද කියන්නේ ඔක්සිජන් උත් තියෙනවා කියලා. ඔක්සිජන් එයා ඉල්ලගන්නේ වායු ගෝලෙ. එතකොට ඇත්තටම අපි මේ කරන්නේ මේ හරිම එක නෙමෙයි. අපි මේ කරන්නේ නොපිට ගහන්න යන්නේ. ඒ කියන්නේ ජලය තියෙනවා කියලා කියනවා හයිඩ්‍රජන් තියෙනවා කියලා. කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා ඔප්පු කරලා කියනවා කාබන් තියෙනවා කියලා. තේරෙනවද? මේ වගේම දෙයක් කරා අර 10 පළවෙනි පාඩමට මතකයි. අපි කිව්වා මොනවාද? කාබනික සංයෝගවල කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් තියෙනවා කියලා ඔය වගේම ක්‍රියාකාරකම් ටිකක් කිව්වා. අපි බයුරේට් පරීක්ෂාව කරලා නයිට්‍රජන් තියෙනවා කියලා ඔප්පු කරා. ජල වාෂ්ප අරගෙන අපි කිව්වා හයිඩ්‍රජන් තියෙනවා කියලා. එතෙන්දිත් මේකම කරා. ඒතර මේ යන්නේ නොපිට පැත්තට. ඒතර අපි කරන්නේ අපි පෙන්වන්න යන්නේ ජල වාෂ්පයි මොනවා තියෙනවයි කියලාද? කාබන් ඩයොක්සයිඩ්. ඒතර පුතාලා දන්නවා කාබන් ඩයොක්සයිඩ් අඳුරගන්නේ කොහොමද? කොහොමද අඳුරගන්නේ? අවර්ණ හුණු දියර තුලින් යවන්නට ඕන. ජල වාෂ්ප හඳුනගන්න. නිර්ජලීය කොපර් සල්ෆේට් මොකද වෙන්නේ? සුදු පාටයි එයා නිල් පාට කරනවා. ඔන්න බලන්න දැන් ඇටෝම වෙනස් කරන්න ඇති. අපි ඊට පස්සේ කරන්න පුතේ මෙයාව මෙහෙම ගෙනල්ලා මේ විදිහට U නලයක් වගේ හදලා මේ U නලය ජලය තුල ගිල්ලනවා. ජලය තුල ගිල්ලන්නේ ඇයි? සිසිල් කරා. ජලය තුල ගිල්ලන්නේ ඇයි පුතේ? සිසිල් කරා. එතකොට හරිද? ජලය තුල ගිල්ලන්නේ සිසිල් කරා. එතකොට මේන ජල වාෂ්ප ටික මෙතෙන්දි සිසිල් වෙලා ද්‍රව බිඳු බවට පත් වෙනකොටම මෙතනට දාලා තියෙනවා අපි නිර්ජලීය කොපර් සල්ෆේට්. මේ ජලය දැන් ජල වාෂ්ප ජලය වෙනකොටම මේවා මතට පතිත වෙනකොට මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. දැන් මෙතනින් එහාට යන්නේ කවුද? කාබන් ඩයොක්සයිඩ්. එතන මේ කාබන් ඩයොක්සයිඩ් ටික නැවත අපි මොකද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් ටික අපි නැවත ඊළඟට කරන්නේ අපි ඒක යවනවා අවර්ණ හුණු දියර තුල. එතන අපි මේක යවනවා පුතේ අවර්ණ හුණු දියර භාජනයක් තුල. එතන මේකේ තියෙන මොනවාද? අවර්ණ හුණු දියර. එතන ඒක ගිලෙන්න ඕන. මෙයා බිම බුබුලණේ වෙලා එළියට යනවා. මේ බටෙන් එළියට යනවා. පැහැදිලි? මේ බටෙන් එයා එළියට යනවා. එතකොට මේ අවර්ණ වුණු දියර මොකද වෙනව ඇත්තේ? කිරි පාට වෙනවා. මේ නිර්ජලීය කොපර් සල්ෆේට් මොකද වෙන්නේ? නිල් පාට වෙනවා. හැබැයි මෙහෙම වෙන්න නම් මොකද වෙන්න ඕන? මේ පද්ධතිය මෙහෙට යන්න ඕන. නේද? ඇයි මේ වායු ටික ඇදිලා මෙහෙට යන්න බෑ. ඉතින් සමහරට ඒක මේ පැත්තට යන්න පුළුවන්, මෙහෙට යන්න පුළුවන්. එහෙනම් අපිට මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ? මේ පැත්තෙන් අදින්න ඕන. අදිනවට කියන වචනේ චුෂණය. ඔය වගේම එකක් අපි කරා 10 8 වෙනි පාඩමේ අර ගෙම්බාගේ පරීක්ෂණේ. දැන් එහෙම මතක් වෙන්න. එතන චුෂණය කරා. චුෂණය කළා මොකද කරේ? මේ පද්ධතිය ඇද්දා මේ පැත්ත. එච්චර. දැන් මේක මම එතන මේ මෙතෙන්දි වෙන්නේ පුතේ. එතන අපි ජලය තියෙනවා කියලා හයිඩ්‍රජන් තියෙනවා කියලා ඔප්පු කරනවා කතා කරන්නේ. කාබන් ඩයොක්සයිඩ් තියෙනවා කියලා පිට වුණා කියලා කාබන් තියෙනවා කියලා. ඒ අනුව ඉටි කියන්නේ
හයිඩ්‍රෝකාබනයක් එකේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවා කියලා ඔප්පු කරලා පෙන්නනවා. පැහැදිලි? මේක කරලා පෙන්නනවා තව ටිකකින්. අපි එතකන් යමු සටහනට. කොටස් නම් කරගමු. එක පුනීලය දෙක ඉටිපන්දම තුන යූ නලය හතර හුණු දියර බලමු පුතේ. ඉහත රූපයාකාරයට උපකරණ සකස් කර චුෂකය ක්‍රියාත්මක කරයි. චුෂකය highlight කර. මතන අහන්න පුළුවන් මොන උපකරණයද ඕන? අපි කරලා බලමු. ඒ සඳහා අපි අටවම සකස් කරන්න යන්නේ මේ විදිහට අපි මේකට පුනීලයක් සවි කරනවා. පුනීලයක් සවි කරලා පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව මට මේ පැත්තට ගන්න ඕන. එතකොට මම කරන්නේ මේ චුෂක පොම්පය මෙතනට සවි කරලා චුෂකයක් ආධාරයෙන් ඒ වාතය ටික මේ පැත්තට අදින්න යන්නේ. මෙතන තියෙන්නේ අවර්ණ හුණු දියර, මේ තියෙන්නේ යූ නලය. යූ නලයට අපි දාලා තියෙනවා නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි. දැන් අපි පද්ධතියේ වාතය මේ පැත්තට ඇදලා ගන්න බලමු මේ චුෂකය හරහා. උතරට පේන ඇති වායු බුබුලු පිට වෙනවා. ඒකට හේතුව තමයි ඒ පැත්තට ඇදෙන නිසා. උදාහරණයක් පේනවා අවර්ණ හුණු දියර කිරි පාට වෙනවා ක්‍රමේ. හොඳට බැලුවොත් නිර්ජලීය කොපර් සල්ෆේට් උත් නිල් පාට වේගෙන එනවා. මේ මම භාවිතා කරන්නේ
කරන්නේ චුෂක උදාහරණයට පම්පයක්. පේන ඇති පුතේ මේ චුෂක පම්පයක් ක්‍රියාත්මක වෙනවා. මේ චුෂක පම්පයේ තියෙන දැන් අපි මේ විදිහට වෙනස තමයි දැන් පුතාලට හිතන්නේ චුෂකය බයිසිකලයට හුලං ක්‍රියාත්මක ගන්න කරනකොට පම්පයක් ගන්න පුතාලට පුළුවන් පේනවා ඉතින් ගන්න බෑ. ඒකට හේතුව තමයි හේතුප්ලාස්ට්‍රයේ ඒක තියෙන ගත්තොත් අවර්ණ ආයි හුණු දියර තල්ලු කිරි කරනකොට පාට ආයි ටික වෙලා යනවා. ඒ මේකේ වගේම ඇද්දාම එන පැමිණෙන ජල වාතය ආයි වාෂ්ප තල්ලු කරනකොට යන්නේ ඝනීභවණය නැහැ. වෙලා ඒක ඒක එළියට දානවා අර යූනලයට එළිය එකතු තව වෙලා අනිත් තියෙනවා. බටේ. පැහැදිලිද? ඒ නිසා දැන් ඒකේ පාට නිතරම නිල් වාතය පාට වෙලා ඇදෙන්නේ තියෙනවා කොහෙටද? ක්‍රමයෙන්. එළියට විතරයි. අපි බලමු. එළියට විතරයි. දැන් පුතාලට පේනවා ඇති හුණු දියර කිරි පාට වුණා. අර යූනලය දැන් තුල මම මේ නිල් පාට ජල කොපර් භාජනයේ සල්ෆේට් මොකද තියෙන වෙලා තියෙන්නේ? නිල් පාට වෙලා යූනලය ඔසවන්න අපිට නිරීක්ෂණ පැහැදිලිව දැක ගන්න. උදේ අපිට පේනවා යා නිල් පාට වෙලා තියෙනවා. නිල් පාට කලින් තිබුණේ සුදු පාට. එයා නිල් පාට වීමෙන් කියන්නේ ජලයේ සෑදිලා තියෙනවායි කියන එක. ජල වාෂ්ප මේ ඝනීභවණය වෙලා ද්‍රව ජලය බවට පත් වෙලා කාබන් ඩයොක්සයිඩ් ටික අවර්ණ හුණු දියර තුළින් යනකොට කිරි පාට වෙලා. මේ අනුව අපිට ගන්න පුළුවන් තීරණය තමයි ඉටිපන්දම දහනය වෙනකොට කාබන් ඩයොක්සයිඩ් උත් පිට වෙනවා, ජල වාෂ්පත් පිට වෙනවා. ඒ සඳහා දැන් අපි යමු සටහනට. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාටයි, ජලීය කොපර් සල්ෆේට් බවට පත්වේ. මින් නිගමනය වන්නේ ඉටිපන්දම දහනයේදී ජල වාෂ්ප පිටවන බවය. ජලය හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වලින් සෑදී ඇත. හයිඩ්‍රජන් ලැබී ඇත්තේ ඉටි වලිනි. එමගින් හයිඩ්‍රෝකාබන වල හයිඩ්‍රජන් අඩංගු බව නිගමනය කළ හැක. අවර්ණ හුණු දියර කිරි පැහැයට හැරේ. ඉටිපන්දම දහනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිටවේ. කාබන් වල ප්‍රභවය ලබා දී ඇත්තේ ඉටි මගිනි. එමගින් හයිඩ්‍රෝකාබන වල කාබන් අඩංගු බව නිගමනය කළ හැක. එනම් ඉටි සෑදී ඇත්තේ හයිඩ්‍රජන් සහ කාබන් වලිනි. එම නිසා එය ලියමු හයිඩ්‍රෝකාබනයකි. හරි පුතේ. වැදගත් කරුණු ලියන්න බලමු. චුෂකය මගින් වායු ධාරාව A සිට B දක්වා ගමන් කරවයි. යූනලයට පිටතින් සිසිල් ජලය ඇති නිසා පැමිණෙන ජල වාෂ්ප ඝනීභවණය වී ද්‍රව ජලය බවට පත්වේ. කුණීලය සහ ඉටිපන්දම අතර ඉඩක් තබා ඇති දහනයට අවශ්‍ය ඔක්සිජන් වලටය. පෙට්‍රෝලියම් සියල්ලම හයිඩ්‍රෝකාබන වේ. ඒවා බොරතෙල් භාගිකව ආසවනය මගින් නිපදවයි. යූනලේ අඩංගු නිර්ජලීය කොපර් සල්ෆේට් වෙනුවට අවශ්‍ය නම් පුතේ ද්‍රව ජලය හඳුනා ගන්න තියෙන දේ මොකද්ද? කොබෝල් ක්ලෝරයිඩ් පත්‍රයක් දැමූ විට එය රෝස පාය වේ.
හරි පුතේ ඊළඟ කොටසට යනවා. දැන් තමයි අපි ඇත්තටම පාඩමට ටිකක් සමීප වෙන්නේ. හයිඩ්‍රෝකාබන වර්ග කිරීම. හරිද? එතකොට පුතේ මේ පේනවද දැන් මේ ඇඳලා තියෙන viewer වල මොනවද තියෙන්නේ? කාබන් සහ හයිඩ්‍රජන් විතරයි. ඒ කියන්නේ අපි හයිඩ්‍රෝකාබන කියුවේ පුතේ. එතකොට මේ හයිඩ්‍රෝකාබන ඒවායේ තියෙන බන්ධන ස්වરૂපය අනුව ප්‍රධාන කොටස් තුනකට වර්ග කරන්න පුළුවන්. ඇල්කේන, ඇල්කීන, ඇල්කයින කිය. පැහැදිලිද? ඒකට හේතුව බලන්න. දැන් එකම කාබන් පරමාණු තියෙන සංයෝග තුනක් මේ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ පළවෙනි කෙනාගේ තියෙන්නේ ඒක බන්ධන විතරයි. දෙවෙනි කෙනාගේ තියෙන්නේ පුතේ ද්විත්ව බන්ධනයක් විතරයි. තුන්වෙනි එක්කෙනාගේ තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක්. හොඳයි අපි බලමු බෝඩ් එකට යමු. දැන් අපි මෙහෙම හිතමු. හරි පුතේ. අපි හිතමු දැන් හයිඩ්‍රෝකාබන් කියේ කාබන් සහ හයිඩ්‍රජන් තියෙනවනේ නේද? එතකොට මේ හයිඩ්‍රෝකාබන් අපි වර්ග කරන්නේ කාබන් පරමාණු දෙකක් තියෙනවා. ඊළඟ කෙනාට කාබන් එතකොට ඊළඟ කෙනා හදන්නේ පුතේ ද්විත්ව බන්ධනය. දැන් මේ ද්විත්ව බන්ධනයක් හැදුවාම මට කියන්න හයිඩ්‍රජන්ට අත් කීයක් තියෙනවද? අපි ඒක කොහොමද තීරණය කරන්නේ? හයිඩ්‍රජන්ගේ සංයුජතාවය තමයි යාගේ අත් ගණන, බන්ධන ගණන, අල්ල ගන්න ගාන 4යි. කාබන් ඉන්නේ පුතේ 4 වෙනි කාණ්ඩේ. ඕන බලන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්. එයා ඉන්නේ 4 වෙනි කාණ්ඩේ. මේ නිසා දැන් මෙතන බලන්න බන්ධන 1 2 3යි 4යි. මෙතන 1 2 3යි 4යි. එතන මේවැය ඉන්නේ කවුද? හයිඩ්‍රජන්. කාබන් කීයක් තියෙනවද? 2ක් තියෙනවා. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 6ක් තියෙනවා. දැන් මේ කාබන් 2ක් තිබුණාට හයිඩ්‍රජන් 8ක් නෑ. ඒක තේරෙනවද? පැහැදිලිද? ඇයි 8ක් නෑ කිව්වේ? මේ මෙතන බන්ධනේ හදන්නේ කාබන් අතර. ඒ නිසා එතනට බන්ධන දෙකක් ගිහිල්ලා තියෙනවා. ඊළඟට දැන් මේ තියෙන්නේ ද්විත්ව බන්ධනේ. එතකොට දැන්ටම මේ කාබන් පරමාණු වලට බන්ධන කීයක් ඇවිල්ලාද? 2යි. තව කීයද හදන්න පුළුවන්? 2යි. එහෙනම් එයාව මම නිල් පාටින් අඳින්නම්. එයාව මට දාන්න පුළුවන් මේ විදියට කාබන් ද්විත්ව බන්ධන කාබන් H H H H. මේකට කියන්නේ මේක ඇල්කේන, මේකට කියන්නේ ඇල්කීන. ඇල්කීන වල කාබන් දෙකක් ඉන්නවා. කවුද අඩු වෙන්නේ? හයිඩ්‍රජන් 4. දැන් පුතාලට තේරෙනවද මේ එක ඉරකට බන්ධන එක ඉරකට හයිඩ්‍රජන්ලා කීයක් අයින් වෙනවද? දෙන්නෙක් අයින් වෙනවා. එතන ඉරි දෙකක් තියෙනකොට හයිඩ්‍රජන්ලා කීයක් අයින් වෙනවද? 4ක් අයින් වෙනවා. එතන 8ක් නෙමෙයි තියෙන්නේ 4ක්. කලින්ට වඩා දෙකක් අඩුයි. ඊළඟ කෙනා කවුද? ඊළඟ කෙනා ත්‍රිත්ව බන්ධන. කාබන් ඉරි 3යි කාබන්. දැන් මෙතන කාබන්ට කීයක් ඇවිල්ලාද පුතේ? 3යි. තව කීයද පුළුවන්? 1යි. ඒකට හයිඩ්‍රජන් කෙනෙක් බඳ ගන්න. මේ පැත්තටත් හයිඩ්‍රජන් කෙනෙක්. මේ නිසා කාබන් 2යි හයිඩ්‍රජන් කීයද? 2යි. මෙතනට වඩා තව දෙකක් අඩු. පැහැදිලිද? එතන මේ තියෙන්නේ කවුද? මේ තියෙන්නේ පුතේ කාබන් ත්‍රිත්ව බන්ධන කාබන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. මේ තියෙන්නේ ඇල්කේන ඇල්කීන ඇල්කයින. කඩට හුරු කරගමු. කියමු. ඇල්කේන ඇල්කීන ඇල්කයින. ආයි කියන්න පුතේ. ඇල්කේන ඇල්කීන ඇල්කයින. හරි ලෙස මේ පාඩම අල්ලගත්තා. ඇතිද? කොහෙද වෙනස තියෙන්නේ? බන්ධනවල. මෙයාට ඒක බන්ධන විතරයි. මෙයාගේ ද්විත්ව බන්ධනයක් තියෙනවා. මෙයාගේ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එතකොට බන්ධන 4කින් තව එකක් හදන්න පුළුවන්ද? කාබන් දෙන්නෙකුට බෑනේ. ඒක තේරෙනවද? ඇයි බැරි? එතකොට මේ 4ම මෙයාට දුන්නාම හයිඩ්‍රජන්ලා කවුරුත් ඉතිරි වෙන්නේ නැහැ. මේ නිසා මෙතනින් නවතිනවා මේ කාබන් ත්‍රිත්ව බන්ධන වලින් කාබන්ගේ මේ බැඳීම නවතිනවා. එහෙනම් කාබන් ඒක බන්ධනය අපිට හම්බ වෙනවා. කාබන් ද්විත්ව බන්ධනය අපිට හම්බ වෙනවා. කාබන් අතර ත්‍රිත්ව බන්ධනය අපිට හම්බ.
කොහමද නම් කරන්නේ? ඇල්කේන, ඇල්කීන, ඇල්කයින. අපේ විෂය නිර්දේශය යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඇල්කේන සහ ඇල්කීන විතරයි. ඇල්කයින නෑ. ඇල්කයින කියන්නේ ත්‍රිත්ව බඳ. හරිද? ඊට පස්සේ මම ඊළඟට ඔයගලන්ට කියලා දෙනවා නාමකරණයක් ගැන. ඒ නාමකරණය අපි ගොඩනගා ගන්නේ, ඒ නාමකරණය අපි ගොඩනගා ගන්න පුතේ අපිට ලේසියට. හරි? ලේසියට. සාමාන්‍යයෙන් කාබන් එක පරමාණුවක් නම් අපි කියන එකට මෙත් කියලා. එතකොට මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට් කියලා අපි කියන. ඒ කියන්නේ කාබන් එක නම් මෙත්, කාබන් දෙක නම් එත්, කාබන් තුන නම් මෙත්, එත්, ප්‍රොප්, ප්‍රොපේන් කියන්නේ. කාබන් හතර නම් බියුට්, බියුටේන් කියලා කියන්නේ. මේ දවස්වල කියන නම් දෙක ප්‍රොපේන් සහ බියුටේන් පුපුරන්නේ. ඊට පස්සේ මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්. පෙන්ට් කියන්නේ පෙන්ටේ. පෙන්ට් කියන්නේ කාබන් පහක් නම්. හරිද? එතකොට දැන් මෙයාට නමක් දෙන්න ඕන නම් කාබන් කීයක්ද බලන්න. 1යි 2යි. හරිද? එතකොට මෙත්, එත්. එතකොට මෙයාට කියන්නේ එතේන් කියලා. පස්සේ කියනවා කොහොමද හැදෙන්නේ කියලා. එතකොට මේගොල්ලන්ට කියන්නේ එත් කියලා පටන් ගන්න. ඒකට හේතුව තමයි කාබන් දෙක නිසා. එහෙනම් අපි මේ කාබනික සංයෝග නම් කරන පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට අවශ්‍ය මුල් පස් දෙනාගේ නම් මතක තියෙන. ඒ කියන්නේ ක්‍රමය මතක තියෙන. කොහොමද පුතාලා මතක තියෙනවනම් මෙත්, එත්, ප්‍රොප්, බියුට්, පෙන්ට්. පුතාලා අහලා තියෙන්නේ පෙන්ටගනේ කියන්නේ. පෙන්ට් කියන්නේ පහයි කියන්නේ. මේක ඉස්සෙල්ලා අපිට පාඩමක බන්ධන පාඩමේදී ආව මතකද දන්නේ ෆොස්ෆරස් පෙන්ටක්ලෝරයිඩ්. එයා අෂ්ටකයට වඩා වැඩියෙන් තිබුණා. පෙන්ට් කියන්නේ පහයි කියන්නේ. හරි? බියුට් කියන්නේ 4යි කියන්නේ. හොඳයි. අපි යමු එහෙනම් නාමකරණයට. හයිඩ්‍රෝකාබන නාමකරණය. හයිඩ්‍රෝකාබන වල පවතින කාබන් සංඛ්‍යාව අනුව හයිඩ්‍රෝකාබන වල පවතින කාබන් සංඛ්‍යාව අනුව ඒවායේ නාමකරණය ලබා දේ. හරි පුතේ. අපි නාමකරණය ගැන පොඩ්ඩක් බලමු. නාමකරණය ගැන පොඩ්ඩක් බලමු. එතකොට කාබන් පරමාණු සංඛ්‍යාව අනුව මම කියවා පුතේ කාබන් පරමාණු සංඛ්‍යාව අනුව අපි කියන්න යනවා කාබන් එකක් තියෙන්න පුළුවන්, කාබන් දෙකක් තියෙන්න පුළුවන්, කාබන් තුනක් තියෙන්න පුළුවන්, කාබන් හතරක් තියෙන්න පුළුවන්, කාබන් පහක් තියෙන්න පුළුවන්. හරිද? කාබන් එක නම් කාබන් එක නම් අපි කියන්නේ පුතේ මෙත් කියලා. කාබන් දෙක නම් එත්, කාබන් තුන නම් ප්‍රොප්, කාබන් හතර නම් බියුට්, කාබන් පහ නම් පෙන්ට්. හරිද? දැන් මෙහෙමයි නම් කරන්න පුතේ. ඒතර මේ ඇල්කේන නම් ඊළඟට එන්නේ පුතේ ඇල්කේන නම්. මුලින් බලාගෙන ඉන්න. අපි විස්තර කරන්නේ ඇල්කේන නම්. පැහැදිලිද? ඒතර ඇල්කේන වල පළවෙනි කෙනා වෙන්නේ මේ. මම මැන්දොත් මෙන්න මෙහෙම එක්කෙනෙක් නේ. හයිඩ්‍රජන් හතරක් තියෙන්නේ. හරි නේද? එතකොට මෙයාට කියන්නේ මොකක්ද දන්නවද? මේගොල්ලන්ව හඳුන්වන ප්‍රත්‍ය තමයි පුතේ ඒන් කියන ප්‍රත්‍යයෙන් තමයි හඳුන්වන්නේ. මේගොල්ලන්ට අපි එකතු කරනවා ඒන් කියන ප්‍රත්‍ය. එතකොට දැන් මේ කියන්නේ කොහොමද? මෙද්දන ඒන්, මෙතේන්.
ඊට පස්සේ එද්දන ඒන් නමක් දෙන්න එතේන් ප්‍රොප්දන ඒන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් එහෙනම් කොහොමද මේවා අපි නම් කරන්නේ? ඔව් මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන් මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් ඊට පස්සේ මං කියවනේ අපිට ඇල්කීනත් නම් කරන්න දෙනවා විභාගෙදි කියලා. එතකොට ඇල්කේන නෙමෙයි ඇල්කීන කියනකොට එන ප්‍රත්‍යය තමයි පුතේ ඊන් ප්‍රත්‍යය. ඇල්කීන ඇල්කීන වල එන්නේ ඊන් කියන ප්‍රත්‍යය. මෙතන ඒන් එතනට යනකොට ඊන් වෙනවා. ඊළඟට අපිට මේ කාබන් එකකින් ඇල්කීනයක් හදන්න බෑ පුතේ. පැහැදිලිද? කාබන් එකකින් ඇල්කීනයක් හදන්න බෑ. ඒක තේරෙනවද? ඇයි? කාබන් ද්විත්ව බන්ධන හදන්න අඩුම ගානේ කාබන්ලා කීයක් වන්නවද? දෙන්නෙක් ඉන්නට ඕන. ඒ නිසා මෙයා හදන්නේ මුලින්ම මෙතන නෑ මෙතන. කාබන් කාබන් ද්විත්ව බන්ධන මුලින්ම හදන්නේ මෙතන. මෙහෙම එක්කෙන. එතන මෙයාට නමක් දෙන්න බලමු. මෙහෙම හැදෙන්නේ. මේදි එද්දන ඊන් එතීන් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන් එහෙනම් මේ මොකක්ද? මේ තමයි ඇල්කීන නම් කරන විදිය. ඒතර අපි බලන්න ඕන මොකද? කාබන් කීයද? දෙවෙනුව බලන්න ඕන ඇල්කේනයක්ද ඇල්කීනයක්ද කියලා. එච්චර. එහෙනම් මේක නම් වෙන්නේ කොහොමද? මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්. එතකොට ඇල්කේන නම් වෙන්නේ මෙතේන් එතේන් ප්‍රොපේන් බියුටේන් පෙන්ටේන්. මෙයාට පළවෙනි කෙනා නැහැ. දෙවෙනි කෙනාගෙන් ඉඳන් පටන් ගන්න. මෙත් නැහැ. එතීන් ප්‍රොපීන් බියුටීන් පෙන්ටීන්. හරි. ඇල්කේන ඇල්කීන නාමකරණයට යන්න හදන්නේ. පුතාලා එහෙනම් වග්ගව සම්පූර්ණ කරගමු. පුළුවන් දරුවෝ තුන්වෙනි පෙළිය පුරවන්න. ප්‍රොප් දන ඒන් ප්‍රොපේන් ප්‍රොප් දන ඊන් ප්‍රොපීන් කාබන් හතරට කියන්නේ පුතේ බියුට් බියුට් දන ඒන් බියුටේන් පෙන්ට් දන ඊන් පෙන්ටීන් කාබන් පහට කියන්නේ පෙන්ටා කියලා පෙන් පෙන්ට් දන ඒන් පෙන්ටේන් පෙන්ට් දන ඊන් පෙන්ටීන්
ඊළඟ කොටසට යමු පුතේ. මම කාබන් 8ට කියන්නේ පුතේ ඔක්ටා කියලා. ගොඩක් දුන්නේ නැහැ. දැන් අපි මුලින්ම කතා කරන්නේ පුතේ ඇල්කීන ගැන. පොඩි අදහසක් තියෙනවනේ. මොකක්ද ඇල්කීන කිව්වම ඔලුවට එන්න ඕන කාබන් හයිඩ්‍රජන් තියෙනවා. ඊට අමතරව ඒක බන්ධන විතරයි. ද්විත්ව බන්ධන නැහැ, ත්‍රිත්ව බන්ධන නැහැ. සරලම ඇල්කේනේ මෙතේන්. මෙද්දන ඒන් මෙතේන්. මෙතේන් කියන්නේ මොකටද? මීතේන්. ඉස්සරම මීතේන් කියාගෙන ආව දැන් ඒක වෙනස් කරා මෙතේන් කියලා. ඒ කියන්නේ හරිනම මෙතේන්. තේරුණානේ? හයි. ඇල්කේන වල පොදු ලක්ෂණ ලියමු පුතේ. කාබන් සහ කාබන් අතර ඒක බන්ධන පමණක් ඇත. ඇල්කේන වල පොදු සූත්‍රය CnH2n ධන 2 වේ. ඇල්කේන වල පොදු සූත්‍රය CnH2n ධන 2 වේ. ප්‍රතික්‍රියාශීලීතාව ඇල්කීන වලට වඩා සාපේක්ෂකව අඩුය. හරි පුතේ. අපි ඊට පස්සේ එකින් එක ගැන කතා කරන්න යනවා. අණුක සූත්‍රය CH4 පුතාලා නාමකරණය ලියන්න පුතේ. මෙද්දන ඒන් මෙතේන් පීව සූත්‍රය අඳින්න පුතේ. ඒක තියෙනවා ඇඳලා භාවිතය වගුරු වායුව හා ජීව වායුව වල මීතේන් නැත. අපි වගුරු වායුව කියන්නේ ඔකට පුතේ. ජීව වායුව විදියටත් ගන්නවා. ඉතින් ඉස්සරම මිනිස්සු මේ වගුරු වායුව, ඒ කියන්නේ මේ වගුරු වායුව කියන්නේ පුතේ ජීව වායුවනේ. තේරෙනවනේ? ඒක ගිනි ගන්නවා. ජීව වායුවෙන් අපි ගිනි ගන්නවා. නේද? අපි ජීව වායුව දහන එක. ඉතින් සමහරලාට ඔය වගුරු බිම් වලින් ඔය මොකද්ද? මීතේන් වායුව පිට වෙනකොට ගිනි ගන්න. ඉතින් මිනිස්සුන් බලන් ඉන්නකොට මොකද වෙන්නේ ඉස්සර කාලේ? වගුරු බිමෙන් මොකද වෙන්නේ? එළියක් උඩට යන. ඉතින් දේවතා එළි කියලාත් කිව්වා. හැබැයි මේ වායුව අනාගත ලෝකයේ ප්‍රශ්නයක් වේගෙන යන මොනවාටද? හරිතාගාර ආචර. මේක හරිතාගාර වායුව. ඉතින් දැන් ලෝකේ වැඩියෙන්ම අපිට හානි කරන වායුව තමයි දැන් මීතේන් වායුව. හේතුව කුණු ගොඩවල් වලින් එනවා. කැලිකසල කුණු ගොඩවල් වලින් පුතේ මීතේන් වායුව අධික ලෙස පිට වෙනවා. ඒක ලෝකයට තර්ජනයක් වෙගෙන යනවා. දෙවෙනි එක පුරවන්න යන. ඔයගොල්ලෝ පුළුවන් දරුව කරගෙන යන්න ඉතින්. මම දැන් මේක අඳින්න ඕනේ. ඔයගොල්ලන්ට ඇඳන් යත හැකි. කාබන් 3ක් දාන්න, කාබන් 4ක් දාන්න, එහෙම කරගෙන යන්න. බලන්න එපා ඊට පස්සේ හරිද බලන්න. කාබන් 3යි නේ. ඉතින් ඉරි කැලි කොහොමත් අඳින්න වෙන්නේ අත් 4යිනේ. අත් 4 ඇඳලා ඉතුරුවට හයිඩ්‍රජන් පුරවන්න. ප්‍රොපේන් නම හුරු වෙන්නේ නේද මේ දවස්වල? ඔය තියෙන LP වායුවේ ප්‍රධාන සංඝටක වලින් එකකි.
ප්‍රොපේන් සහ බියුටේන් අලුතෙන් කියවනේ සංයුතිය ගහන්න. ඒ නිසා ඉදිරියේ ඔබේ ප්‍රශ්නයකට යොමු වෙන්න පුළුවන් ගෑස් සිලින්ඩරයක් ඇඳලා. ප්‍රොපේන් බියුටේන් ඒ ලාංඡනය දාලා එතනින් ප්‍රශ්නයකට යන්න පුළුවන්. ඊළඟට පුතේ බියුටේන් LP වායුවේ සංඝටක අතරින් එකක් පෙන්ටේන් පෙට්‍රල් යනු ඇල්කේන මිශ්‍රණයකි. පෙට්‍රල් කියන්නේ පුතේ ඇල්කේන මිශ්‍රණයක්. පුතාලා දැකලා ඇති පෙට්‍රල් වලට කියන නම තමයි පුතේ ඔක්ටේන්. පුතාලා දැකලා ඇති ඔය ෂෙඩ් වල ගහලා ඇති තියෙන නම 95 ඔක්ටේන් කිය. ඒ ඔක්ටේන් කියන්නේ යාගේ නම. එතකොට ඔක්ටේන් කියන්නේ කාබන් 8යි. LP ගෑස් වල ප්‍රධාන සංඝටකය ප්‍රොපේන් සහ බියුටේන් වේ. කාබන් පරමාණු සංඛ්‍යාව වැඩි වන විට එකම සූත්‍රයේ පවතින ඇල්කේන වල වෙනත් ව්‍යුහ සූත්‍ර පවතී. ඒක තේරෙනවද දන්නේ නැහැ පුතේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කාබන් 4ක් කියලා මට මෙහෙම අඳින්න පුළුවන් නේද? පැහැදිලිද? කාබන් 4 නම් මට මෙහෙම අඳින්න පුළුවන් නේද පුතේ? මේ හයිඩ්‍රජන් මම පුරවගෙන යන්නේ. එතකොට තව කෙනෙකුට ඕන නම් මෙහෙමත් අඳින්න පුළුවන් නේද? දැන් බලන්න පේනවද? හැබැයි එකම කාබන් එකම හයිඩ්‍රජන් හැබැයි සූත්‍රේ මොකද උනේ එකපාරට වෙනස් වුණායි. දැන් වෙනස් වුණා. අරක එක දිගට තිබුණේ මේක දැන් වෙනස්. පේනවද? එතකොට ඒ වගේ අර තව සංඛ්‍යාව වැඩි වෙන්න එයාට විවිධ හැඩ හදන්න පුළුවන්. ඒ අනුව ව්‍යුහ සූත්‍රය වෙනස් වෙනවා. හැබැයි පවතින සූත්‍රය එකයි. පොදු සූත්‍රය එකයි.
එතන පුතාලට කාබන් සංඛ්‍යාව දුන්නොත් පුළුවන් වෙන්න ඕන H සංඛ්‍යාව හොයන්න. මොකද කරන්න ඕන? දෙකෙන් වැඩි කරලා දෙකක් එකතු කරන්න. ඒක පොදු සූත්‍රයේ තියෙන පුතේ. ඒක අමතක කරන්න එපා. පැහැදිලිද? දැන් කාබන් අපි දන්නවා කාබන් 4 නම් මොකද කරන්න ඕන? 4 වරක් 2 8යි H කීයද? 10යි. කාබන් 5යි නම් 5 වරක් 2 10යි. තව දෙකක් එකතු කරන්න හයිඩ්‍රජන් කීයද? 12යි. එහෙනම් නිකන් කියන්නකෝ කාබන් 20 නම් 20 ඒවා දෙකක් 40යි. තව දෙකක් එකතු කරන්න 42. හරි පුතේ. පුතාලා ඉඩ තියෙනවා නම් ලියාගන්න යටින් තරු ලකුණක් දාලා ඇල්කේන දහනයෙන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පමණි. වෙන මොනවත් පිට වෙන්නේ නැහැ. ඇල්කේන දහනයෙන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පමණි. අපි ඊළඟට යනවා පුතේ ඇල්කේන ඉවරයි ඇල්කීන වලට. ඇල්කීන මට කියන්නේ විශේෂත්වය ඇල්කීන වල විශේෂත්වය කියන්නේ පුතේ කාබන් පරමාණු අතර මොනවද තියෙන්නේ? ද්විත්ව බන්ධන තියෙනවා. අපිට අඳින්න පුළුවන් අඩුම ද්විත්ව බන්ධනේ අපිට අඳින්න පුළුවන් අඩුම කාබන් පරමාණු ගණන තියෙන ද්විත්ව බන්ධනේ මෙයා පුතේ. මෙයාට නමක් දෙන්න. මෙත් එත් දන ඊන් මෙයාට නමක් දෙන්න. එතීන් එද්දනයින් එතීන් පුතේ. මෙයාගේ කාබන් එක එක්කෙනෙක් නැහැ. මෙතීන් කියලා එකෙක් නැහැ. එතීන් වලින් පටන් ගන්න. එතීන්, ප්‍රොපීන්, බියුටීන්, පෙන්ටීන්. ඊළඟට මේ ද්විත්ව බන්ධනයක් තිබීම නිසා හරිද? ද්විත්ව බන්ධනයක් තිබීම නිසා තව අපි ඉස්සරහට කියනවා අපිට පුළුවන් බහු අවයවික හදන්න. අපි තව ඉස්සරහට එනවා. ඒ වගේම අපි තව වැඩක් කරන පුතේ අපි මේ හයිඩ්‍රජන් ගලවලා මේ හයිඩ්‍රජන් වෙනුවට වෙන අයව සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර මෙයාට කියනවා ක්ලෝරෝ එතීන් කියලා. ක්ලෝරින් විතරක්
ඊළඟට ඕන්න මේ හයිඩ්‍රජන් හතරම ගලවලා මට ෆ්ලෝරීන්ව දාන්න පුළුවන්. ෆ්ලෝරීන්ව. හයිඩ්‍රජන් හතරම ගලවලා පුතේ මට ෆ්ලෝරීන්ව සම්බන්ධ කරන්න බෑ. එතකොට කියනවා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන් කියලා. ටෙට්‍රා කිව්වේ හතරයි කියන්නේ. ෆ්ලෝරෝ කිව්වේ ෆ්ලෝරීන් නිසා. ඉස්සර කිව්වේ ක්ලෝරෝ කියලා. එහෙත් මේවට කියන්නේ පුතේ ප්‍රතිස්ථාපනය කරනවා කියලා. මෙමගින් අපි මෙමගින් මොකද කරන්නේ? ඇල්කීන වල ව්‍යුත්පන්න හදාගන්න. ඒ කියන්නේ වෙනස් කරලා අපිට ඕන අය හදාගන්න. ඒවෙන් තමයි අපි මොනවද? કૃතිම දේවල් නිර්මාණයට එන්නේ. එහෙනම් අපි වැඩිපුර වැඩ ගන්න කාගෙන්ද? ඇල්කීන වල. ඇල්කේන පුතේ අපි ගොඩක් වෙලාවට වෙනස් කරන්නේ නැහැ. එහෙමම අපි භාවිතා කරනවා. පෙට්‍රල්, ඩීසල් පිරිසිදු කරලා භාවිතා කරනවා. නමුත් අපි ඇල්කීන හුඟක් වෙලාවට මොකද කරන්නේ? අපිට ඕන විදිහට වෙනස් කරලා හදාගන්න. පොලිතීන් හදන්නේ මේකෙන්, ප්ලාස්ටික්, ඊට අමතරව ටෙෆ්ලෝන්, ඒ වගේ ගොඩක් දේවල් හදන්න ගන්න එක ඇල්කීන වල. හරිද? ඊළඟට ද්විත්ව බන්ධන තියෙන නිසා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීතාව ඇල්කේන වලට වඩා ටිකක් වැඩි. ඇල්කේන වලට වඩා ටිකක් වැඩි. යමු කාබන් සහ කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන එකක් හෝ ඊට වැඩි ගණනක් පවතින හයිඩ්‍රෝකාබන ඇල්කීන ලෙස හඳුන්වයි. සරලම ඇල්කීනය වන්නේ එතීන්ය. නියමෝ ඇල්කීන වල ද්විත්ව බන්ධන පවතින නිසා ඇල්කේන වලට වඩා ඇල්කීන වල ප්‍රතික්‍රියාශීලීතාව වැඩිය. තවද ද්විත්ව බන්ධනයකින් එක් බන්ධනය බිඳී වැටි ඇතිවන අණු දහස් ගණනක් බැඳී බහුඅවයවික නිර්මාණය කළ හැක. එතීන් වල ව්‍යුත්පන්න කිව්වේ පුතේ අපි අර හයිඩ්‍රජන් ඉවත් කරලා වෙන අයව සම්බන්ධ කරන එක. හරි පුතේ ක්ලෝරින් පරමාණුවකින් ප්‍රතිස්ථාපනය කිරීම අපි යට කියන පුතේ ක්ලෝරෝ එතීන්. ෆ්ලෝරින් පරමාණු 4කින් ප්‍රතිස්ථාපනය. එතකොට කියනවා ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. එතීන් වල ව්‍යුත්පන්න භාවිතා වන අවස්ථා
පොලිතින් නිපදවීමට ස්ටේරිෆෝම් කියන්නේ පුතේ රිජිෆෝම් නිපදවීමට ස්ටේරිෆෝම් නිපදවීම ටෙෆ්ලෝන් නිපදවීම PVC නිපදවීම PVC ළඟ ඕන ලියන්න පුතේ එයාට අපි කියන්නේ ඉස්සරහදී අපි කියලා දෙනවා පොලික්ලෝරෝඑතීන් හරි පුතේ ඊට පස්සේ අපි එනවා බහුව අවයවික වලට හරි පුතේ බහුව අවයවික කියන එක අදහස් කරන්නේ පුතේ අර ධම්වැලක පුරුක් වගේ නොකඩවා දිගින් දිගට බැඳිලා යනවා පැහැදිලි මේක ඉස්සෙල්ලා අපි මතක ගන්න කිව්වා අපේ DNA අණුව කියන්නේ බහුව අවයවිකයක් තේරුණා ඒ වගේම ප්‍රෝටීන ඇමයිනෝ අම්ල හැදෙන්නේ ප්‍රෝටීන එකිනෙක බැඳිලා දිගුදාම හද ඊට පස්සේ මොනවාද කාබෝහයිඩ්‍රේට් වල කවුද හිටියේ එක්කෙනයි පොලිසැකරයිඩ් සෙලියුලෝස් ඒවා කියන්නේ බහුව අවයවික. එතන පොලි කියන එක අදහසෙන්ම කියනවා දැන් පොලිතීන් කියන්නේ ඒකයි. පොලි කියන්නේ ගොඩක් කියන. බහුව අවයවික කියන. හරි. එතන මේක නොකොට හරි ටිකක් ළමයි ටිකක් අත් දෙකක් අල්ලන් දිගට බැඳීගෙන යනවා වගේ. සරල එහෙම හිතන්න. දන්වලක අපේ පුරුක් එකට එකතු කරන් යනවා වගේ වැඩක්. ඒවට අපි කියනවා බහුව අවයවික. බැඳීගෙන යනවා ගොඩාක් දුර. तर මේ බහුව අවයවික වලින් තමයි අපි ඇත්තටම අද විවිධ දේවල් නිර්මාණය කරන්නේ. මේ අපි කියපු පොලිතීන්, ප්ලාස්ටික්, ටෙෆ්ලෝන් වගේ ඔක්කොම හදන්නේ බහුව අවයවික වලින්. तर මේ බහුව අවයවික හදන්නේ ගන්න කවුද පුතේ? අර ද්විත්ව බන්ධන තියෙන කවුද? ඇල්කීන සහෝ ඒවායේ ව්‍යුත්පන්න. අපි ආරම්භයක් අරගමු ඊට පස්සේ මම කියන්නම් කොහොමද හැදෙන්නේ කියලා. මේ ටික අපි ලියාගමු. එදිනෙදා ජීවිතයේදී බහුව අවයවික බොහෝමයක් භාවිතා කරයි. මේවා බොහෝමයක් තැනී ඇත්තේ හයිඩ්‍රෝකාබන හෝ ඒවායේ ව්‍යුත්පන්න වලිනි.
හයිඩ්‍රෝකාබන හෝ ඒවායේ ව්‍යුත්පන්න වලිනි. ඒ අතරින් බහුලව භාවිතා වන්නේ ඇල්කීනය. පහත දක්වා ඇත්තේ බහුවවයව කීපයකි. ප්ලාස්ටික් බඩු, රෙදි, සෙල්ලම් බඩු, කුඩාණු රැසක් එකිනෙක සම්බන්ධ වීමෙන් බහුවවයවික සෑදේ. හරි පුතේ.